ආයුබෝවන් අද මම මෙතනට ආවේ භෞතික විද්‍යාවේ එන තාප භෞතිකයේ රසවත් පාඩමක් ඕගලන්ට කියලා දෙන්න. අපි අවස්ථා විපර්යාස නැත්තම් අයිස් හොරෙක් ගැන ඉගෙන ගන්නයි අද තියෙන්නේ පාඩමේ. මේ අයිස් හොරා කොහොමද මේ අයිස් තාපය හොරකම් කරන්නේ කියලා. මේක ඉතාමත් රසවත් පාඩමක් පුතේ දුවේ. අපිට තාපයේ කොටසේ තියෙන රසවත්ව ඉගෙන ගන්න පාඩමක් අද අපි මේ වෙලාවේ කතා කරන්නේ. දැන් නිපුණතා මට්ටම ගත්තොත් 4.6 මේ යටතේ දැන් මේ පාඩම ඉවරුනහම ඕගලන්ට පුළුවන් වෙනවා গুপ্ত තාපය කියන්නේ මොකද්ද කියලා කාට හරි හඳුන්වලා දෙන්න. ඒ වගේම විලයනයේ গুপ্ত තාපය, වාෂ්පීකරණයේ গুপ্ত තාපය, විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය හොයන්නේ කොහොමද? වාෂ්පීකරණයේ গুপ্ත තාපය හොයන්නේ කොහොමද කියලා ඕගලන්ට මේ පාඩම අවසානයේදී ඕගලන්ට ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු. මේ තියෙන්නේ ඕගලන්ගේ රූප රාමුවේ ඕගොල්ලෝ දැකලා තියෙන දේවල්. භෞතික පරිසරයේ තියෙන දේවල්. නැත්තම් පදාර්ථයේ අවස්ථා තුනක්. ඕගොල්ලෝ අයිස් කැටය දැකලා තියෙනවා. අයිස් කැටේ දිය වෙනකොට ද්‍රව අයිස් දැකලා තියෙනවා. ඒ වගේම වතුර නටනකොට ජල වාෂ්ප දැකලා තියෙනවා. මේ අවස්ථා තුන. දැන් මේ අවස්ථා තුනේ අපි ඝන අයිස් කැටයක් අරගෙන අපි මේකට තාපය ලබා දෙනවා. දැන් අපි ඝන අයිස් කැටයකට තාපය ලබා දෙනකොට ඔයගොල්ලෝ දන්නවා මේක දිය වෙනවා. එතකොට දියවීමට කියන අපි භෞතික විද්‍යාත්මක නාමය තමයි විලයනය. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ද්‍රව වෙනවා, දිය වෙනවා. නැත්තම් වචනය විලයනය. එතකොට මේ ද්‍රව ජලය තවත් රත් කරනකොට දැන් ඒක අපි සාමාන්‍යයෙන් දන්නවා වතුර රත් වෙනවා. එතකොට ඒක ඇවිල්ලා රත් වීම. මේ වතුර අපි දන්නවා මේක වාෂ්ප වෙනවා. වාෂ්ප වෙන්නත් අපි මේ වතුරට තාපය ලබා දෙන්න ඕනේ. තාපය ලබා දීලා මේක වාෂ්ප වෙනකොට අපි කියනවා මේක වාෂ්පීකරණය. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ තමයි නැටීම කියන වචනය. ඔන්න වතුර නටනවා. නමුත් දැන් අපි පාවිච්චි කරන වචනේ මොකද්ද? වාෂ්පීකරණය. දැන් ඔය වගේම තමයි පුතේ තාපය දෙනකොට අයිස් දිය වෙලා ඒ දිය වෙච්ච අයිස් වාෂ්ප බවට පත් වෙනවා. ඔය වගේම වාෂ්පය තාපේ පිට කරනවා. තාපේ පිට කරලා ද්‍රව බවට පත් වෙනවා. ඒතර ඕගලන්ට පේනවා වාෂ්පේ ද්‍රව වෙනවා. වාෂ්පේ ද්‍රව වෙනවට අපි මොකද්ද කියන වචනේ? වාෂ්පේ ද්‍රව වෙනවට අපි කියනවා ඝනීභවනය වෙනවයි කියලා. එතකොට ඝනීභවනය වෙච්ච ද්‍රවය තවත් තාපේ පිට කරනවා. අපි රත් වෙච්ච තේ කෝප්පයක් මේසුර තිබ්බොත් තාපේ පිට වෙනවා. තාපේ පිට වෙලා මොකද වෙන්නේ? ඒක නිවෙනවා. දැන් එතකොට ද්‍රවය නිවෙනවට අපි කියන්නේ නැත්නම් රත් වෙච්ච ද්‍රවය නිවෙනවට අපි කියන වචනේ අපි දන්නවා සිසිල් වීම. ඒ වගේම මේ ද්‍රවය තවත් තාපේ පිට කරලා මේක ඝන අයිස් කැටයක් බවට පත් වෙනවා. අපි මොකද්ද මේකට කියන වචනේ? හිමායනය නැත්නම් ඝන වීම. එතකොට අපි වචන ටිකක් ඉගෙන ගත්තා විලයනය, වාෂ්පීකරණය, ඝනීභවනය, හිමායනය කියන වචන. දැන් අපි බලමු. මේ ඝන අයිස් කැටය තාපය ලබා දුන්නාම ද්‍රව අයිස් බවට පත් වෙනවා. අපි දන්නවනේ අයිස් දිය වෙන උෂ්ණත්වය මොකද්ද? සෙන්ටිග්‍රේඩ් අංශක 0. අපි මෙන්න මේ ඝනය ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වයට අපි කියනවා මොකද්ද? ද්‍රවාංකය කියලා. එතකොට මේ ද්‍රවාංකය වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එකක් ඝන අයිස් ද්‍රව වෙන්නත් පුළුවන් තාපය ලබාගෙන ද්‍රවය තාපය පිට කරගෙන ඝන අයිස් බවට පත් වෙන්නත් පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී උෂ්ණත්වය සාමාන්‍යයෙන් අයිස් වල නැත්නම් ජලයේ හිමාංකය නැත්නම් ද්‍රවාංකය අපි කියනවා සෙන්ටිග්‍රේඩ් අංශක 0යි කියලා. ඔය වගේම තමයි. දැන් මේ ඝන අයිස් කැටය දැන් මම මේ අයිස් කැටේ අංශුමය ස්වභාවයයි දැන් පෙන්නන්නේ. දැන් අංශු බලන්නකෝ එකිනෙකට ලං වෙලා තියෙන්නේ.
එතකොට අන්තර් අණුක ආකර්ෂණ බල ඉතාමත් තදයි. ඝන අයිස් ගත්තාම ඝන අයිස් එකට ඝනයක් ඕනම ඝනයක් ගත්තොත් අන්තර් අණුක ආකර්ෂණ බල වලින් ඉතාමත් තදට බැඳිලා තියෙන්නේ. හැබැයි ද්‍රව ගත්තාම ඊට චුට්ටක් වෙනස්. ද්‍රව අංශු වලට පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. දැන් ඝනයක් ගත්තාම තාපය ලබා දෙනකොට එයාගේ මධ්‍යයන්ය වටා විතරයි එයාට කම්පණය වෙන්න පුළුවන්. නමුත් ද්‍රව අංශු වලට පොඩ්ඩක් අන්තර් අණුක ආකර්ෂණ බල ඝන වලට වඩා දුර්වලයි. එයාට පුළුවන් ද්‍රව අංශු වලට ඝන අංශු වලට වඩා චාලක ශක්තියකින් චලනය වෙන්න. දැන් අපි බලමු ද්‍රවය වාෂ්ප වෙන අවස්ථාව. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ කේතලේ වතුර නටනවා. එතකොට ද්‍රවය වාෂ්ප වෙනවා. දැන් අපි දන්නවා ද්‍රවය වාෂ්ප වෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100යි. දැන් මේ ද්‍රවය වාෂ්ප වෙන උෂ්ණත්වයට අපි කියන වචනේ මොකද්ද? තාපාංකය. දැන් තාපාංකය කියන්නේ මොකද්ද? වායුගෝලීය පීඩනයේදී ඇත්තටම සම්මත වායුගෝලීය පීඩනයේදී ද්‍රවයක් වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය. එතකොට අපි දැන් උෂ්ණත්ව දෙකක් ඉගෙන ගත්තා. තාපාංකය කියන උෂ්ණත්වය තියෙන්නේ ද්‍රවයක් වාෂ්ප වෙනකොට නැත්නම් වාෂ්පයක් ද්‍රව වෙන උෂ්ණත්වය ලෙස තමයි අපි සලකන්නේ. දැන් තාපාංකයේදී දැන් බලන්න මම ඉස්සෙල්ලා කිව්වා ද්‍රව අංශු පොඩ්ඩක් ඝනයට වඩා චුට්ටක් ඈත් වීමේ චලනය වීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට ඝනයකට වඩා චාලක ශක්තිය වැඩි ද්‍රවයක. හැබැයි අන්තර් අණුක ආකර්ෂණ බල නිසා ඝනයක විභව ශක්තිය වැඩි ද්‍රවයකට වඩා. නමුත් ද්‍රවයක ඉඳන් වාෂ්පයට යද්දී අන්තර් අණුක ආකර්ෂණ බල නැහැ. බන්ධන කැඩෙනවා. බන්ධන කැඩිලා තමයි එළියට යන්නේ. එතකොට වාෂ්ප අතර ගත්තාම බන්ධන කැඩීම නිසා චලනය වීමේ වේගය චාලක ශක්තිය අධිකයි. මෙයාගේ විභව ශක්තිය අඩුයි වාෂ්ප කියන එකේ. එතකොට ද්‍රවයක් වාෂ්ප වෙනකොට බන්ධන කඩනවා. බන්ධන කඩනවා විතරක් නෙමෙයි. මෙයාගෙන් වායුගෝලීය පීඩනයට එරෙහිව කාර්යකුත් කරන්න ඕනේ. මෙයා වාතයට පිට වෙන්නේ. එතකොට බන්ධන කඩනවා වගේම වායුගෝලීය පීඩනයට එරෙහිව කාර්යයක් කරන්න ඕනේ වායුගෝලයට පිට වෙන්න. රයිට්. දැන් මම මේ ඔයගලන්ට පෙන්වන්න හදන්නේ අයිස් කැටයක් අපි රත් කරන්න යන්නේ. මෙතන මම දාලා තියෙනවා කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්ථාරේ. ඒ වගේම මෙතනින් පෙන්නනවා මේ අයිස් කැටය දිය වෙනකොට උෂ්ණත්වය කොච්චරද කියලා. දැන් ඕගලන්ට පේනවනේ මෙතන අයිස් කැටයක් තියෙනවා. අයිස් කැටය රත් කරනවා. රත් කරනකොට කාලයත් එක්ක ප්‍රස්ථාරය. මේ තියෙන්නේ උෂ්ණත්වය වෙනස් වෙන ආකාරය. ඒ වගේම මෙතනින් පෙන්눔 කරනවා මේ අයිස් කැටයේ උෂ්ණත්වය වෙනස් වෙන හැටි. දැන් මේ අයිස් කැටයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -20 තියෙනවා කියලා අපි සලකමු. දැන් මේ -20 තියෙන අයිස් කැටය දැන් අපි අයිස් කැටයක් හැටියට නෙමෙයිනේ බලන්නේ. අපි බලන්නේ මෙයාගේ අණු කොහොමද පිහිටන්නේ කියලා. දැන් අපි බැලුවොත් එහෙම මේ අයිස් කැටේ අණු දැන් මම ඉස්සෙල්ලා කිව්වා අන්තර් අණුක ආකර්ෂණ බල වලින් තදට බැඳිලා තියෙන ඝනයක් මේක. දැන් බලන්න මේ තාපය ලබා දෙනකොට මේ ඝනය ටිකෙන් ටික දිය වෙන්නේ කොහොමද? ජලය වෙන්නේ කොහොමද? මේක වාෂ්ප වෙන්නේ කොහොමද කියන එක මේ ප්‍රස්ථාරෙනුයි ඕගොල්ලෝ පොඩ්ඩක් මෙතන උෂ්ණත්වය ගැන පොඩ්ඩක් සැලකිල්ලට ගන්න. දැන් හරි අපි බලමු තාපය ලබා දෙමු. දැන් බලන්න ඍණ 13 ඍණ 9 8 6 1 ඔන්න බිඳුවට ආවා. දැන් බලන්නකෝ මේ ඝන අංශු දැන් ඔන්න ද්‍රව අංශු බවට පත් වෙලා. ද්‍රව අංශු බිඳුවේමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවද? මේ ඉර බිඳුවේමයි තියෙන්නේ. දැන් ඔන්න මේ ද්‍රවය බිඳුවේ තිබ්බ ද්‍රවය ටිකෙන් ටික උෂ්ණත්වය වැඩි කරනවා. ඔයගලන්ට පේනවා 36 37 43 47 වේගෙන් වැඩි වෙනවා. මේ බලන්නකෝ මේ ප්‍රස්ථාරය ගත්තාම ඔයගලන්ට පේනවා මේ ජලයේ උෂ්ණත්වය ඉහළ නගිනවා 83 84 89 90 97 ඉක්මනට යනවා. දැන් ගිහලා බලන්න 100ට ආවා. දැන් බලන්නකෝ 100දී මොකද වෙන්නේ? 100දී මේ ජල වාෂ්ප මෙන්න බලන්නකෝ ජලය වාෂ්ප වෙනවා.
නමුත් උෂ්ණත්වයේ 100ම නැවතිලා මේ ප්‍රස්ථාරය බැලුවොත් 100ම නැවතිලා ඕගලන්ට පේනවා මේ උෂ්ණත්වය ගත්තත් 100ම නැවතිලා තියෙනවා. දැන් ඔන්න ජලය ඔන්න නටලා ඔක්කොම වාෂ්ප වුණා. නමුත් මෙතන ජල වාෂ්ප තියෙනවා. මේක හිස් නෑ. ජල වාෂ්ප තියෙනවා. ජල වාෂ්පේ මොකද වෙන්නේ? ටිකෙන් ටික ඉහළ නැගලා උෂ්ණත්වය නගිනවා. දැන් බලන්නකෝ. ඕගොල්ලෝ මොකද්ද මේ දැක්කේ? මෙතන එක අවස්ථාවක් තියෙනවා. උෂ්ණත්වය බිඳුවේ තියෙන්නේ. හරි? මෙතන උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 100 තියෙන්නේ. දැන් මම මේ අවස්ථාවන් එකින් එක කතා කළොත් ඉස්සෙල්ලා ගමු මේ අවස්ථාව. මේ බලන්න. මම අර ප්‍රස්ථාරේ ලොකු කරලා ඇඳා ඔයගලන්ට හොඳට පේන්න. ඒක ඍණ 20 ඉඳන් බිඳුවට ආවා. ඍණ 20 ඉඳන් බිඳුවට එනකොට ඝන රත් වුණා ඍණ 20 ඉඳන් බිඳුවට. ඊට පස්සේ මේ බිඳුවේ ජලය බිඳුවේම පැවතුණා. ඕගොල්ලෝ දැක්කා. ඊට පස්සේ ද්‍රව වුණා. ඊට පස්සේ මේ ද්‍රවය රත් වුණා. කීයටද? සෙන්ටිග්‍රේඩ් අංශක 100ට රත් වුණා. ඒ වගේම සෙන්ටිග්‍රේඩ් අංශක 100 එහෙමම පැවතුණා ටික වෙලාවක්. පැවතිලා ඉවරලා ආපහු වාෂ්පය ඉහළ නැංගා. අපි දැන් මේකේ අනිත් පැත්තට බැලුවොත් ඕගලන්ට පේනවා වාෂ්පය තාපය පිට කරනවා. වාෂ්පය තාපය පිට කළාම මොකද වෙන්නේ? වාෂ්පය ද්‍රව බවට පත් වෙනවා. මේ ද්‍රව මොකද වෙන්නේ? ද්‍රව සෙන්ටිග්‍රේඩ් අංශක 100 වාෂ්ප ද්‍රවය වෙලා ද්‍රවය වාෂ්පයේ ද්‍රවය වෙනකන් සෙන්ටිග්‍රේඩ් අංශක 100ෙම පවතිනවා. මේ පැවතිච්ච 100 ඊට පස්සේ ආයෙ තාපය පිට කරලා ඔන්න අර සිසිල් වෙන අවස්ථාවට එනවා. සිසිල් වෙන අවස්ථාවෙන් පස්සේ දැන් තියෙන සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ ජලය තවත් තාපය පිට කරලා ඝන වුණා. ඒ ඝනය ආයෙත් තාපය පිට කරලා සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 20ට එනවා. තාපය පිට කරලා. දැන් මේ අවස්ථාවේ මේ මම ඇඳපු රවුම මම විස්තර කළොත් එහෙම ආපහු ඔයගලන්ට පේනවා ඍණ 20 ඉඳන් බිඳුවට අයිස් තාපය ලබා ගත්තා. අයිස් තාපය ලබා ගත්තා කියන්නේ තාප ශක්තිය චාලක ශක්තිය බවට වෙනස් වෙනවා. චාලක ශක්තිය බවට වෙනස් වෙනකොට ඒ වස්තුවේ පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යනවා. නමුත් දැන් බලන්න ඍණ 20 තිබ්බ ඝන අයිස් කැටය මෙතෙන්ට වෙනකම් බිඳුවේ අයිස් කැටය බලන්න අංශු අතර පරතරය වෙනසක් වෙලා නැහැ. නමුත් අංශුන් එකිනෙකට එයාගේ මධ්‍යන්නේ වටා ඉතාමත් වේගෙන් කම්පණය වෙනවා. 20 ඉඳන් බිඳුවට යද්දී මෙයාගේ අංශු වල වේගය කම්පණය වෙනවා. තාප ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙනවා. නමුත් මෙයා එහෙම යන්නේ නැහැ. එයාගේ මධ්‍යන්න වටා තමයි එයා චලනය වෙන්නේ. නැත්නම් කම්පණය වෙන්නේ. එතකොට එයා තාපය ලබාගෙන නැත්නම් අයිස් කැටය තාපය ඍණ 20 ඉඳන් බිඳුවට අයිස් කැටය තාපය ලබා ගන්නවා. නමුත් ඝන අයිස්ම තමයි ඍණ 20 ඝන අයිස්ම තමයි බිඳුවේ අයිස් කැටය බවට පත් වෙන්නේ. පැහැදිලි? ඊට පස්සේ අපි යමු මේ අවස්ථාවට. මේක තමයි අපේ අයිස් හොරා කිව්වේ මම. මෙයා මොකද කරන්නේ? මෙයා බිඳුවේ අයිස් කැටය බිඳුවේ ජලය බවට පත් වෙනකම් මේ බලන්නකො තාපය ලබා ගන්නවා. මෙතනට එනකම් තාපය ලබා ගන්නවා. නමුත් මෙයාගේ උෂ්ණත්වය නගින්නේ නැහැ. මෙයා තාපය හොරකම් කරලා. තේරෙනවද ඔයගලන්ට? මේකේ තාපය හොරකම් කරලා තියෙනවා. දැන් මේ තාපය හොරකම් කරාම අපි කියන හොරාගත් තාපය නිසා මෙයාට අපි කියනවා මේකට গুপ্ত තාපය. ඔව්. අයිස් එතකොට ජලය බවට පත් වෙනකොට ජලයේ උෂ්ණත්වයේ වෙනසක් නැතුව තාපය අවශෝෂණය කරගත්තා. ඒකට තමයි අපි මේ গুপ্ত තාපය කියන වචනේ භාවිතා කරන්නේ. දැන් බලන්නකෝ බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනකොට ඕගලන්ට පේනුණා මෙතන තියෙන මේ අන්තර් අණුක බල කැඩිලා ඒ කියන්නේ දුර්වල වෙනවා.
මේ අන්තර් අණුක බල දුර්වල වෙනවා. දුර්වල වීමට තමයි මෙයා මේ තාපය යොදාගත්තේ. මෙයාට උෂ්ණත්වය ඉහළ නංවන්න නෙමෙයි ඕනේ මේ අන්තර් අණුක බල කඩන්න. කඩන්න වඩා මේක දුර්වල කරනවා. අන්තර් අණුක බල දුර්වල වෙනකොට තාපය ලබා ගත්තා. නමුත් උෂ්ණත්වය ඉහළ ගියේ නැහැ. අන්න ඒක තමයි හොරාගත් තාපය නැත්නම් අපි গুপ্ত තාපය කියලා කිව්වේ. එතකොට গুপ্ত තාප අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? ඇයි මේක හොරාගන්නේ කියලා කිව්වොත් මොකද්ද දෙන අපි උත්තරේ? මෙයාගේ බන්ධන දුර්වල කරන්න තමයි මේ තාපය අරගෙන තියෙන්නේ. එතකොට ඝන අයිස් සම්පූර්ණයෙන්ම ද්‍රව අයිස් බවට පත් වෙනකන් මේ බන්ධන දුර්වල කරන්න මේ තාපය ලබා ගන්නවා. දැන් අපි බලමු මේකේ තව අවස්ථාවක් දැක්කනේ. මෙන්න මේ වාෂ්ප අවස්ථාව. මේ බලන්න 100 ජලය තාපය ලබාගෙන 100 වාෂ්ප නැත්නම් 100 ගෑස් බවට පත් වුණා. දැන් එතනදිත් මොකද වුනේ? අර ද්‍රව අණු වල තියෙන බන්ධන කඩන්න මෙයා මේ තාපය යොදාගත්තා. මේ තාපය අරගෙන බන්ධන කැඩුවා. බන්ධන කඩලා නිකන් හිටියේ නෑ. ඒක වාතයට එරෙහිව එයා ඇරියා වාතයට. එතකොට බන්ධන කඩන්නයි ඒ වාතයට එරෙහිව කාර්යයක් කරන්නයි තමයි මෙයා මේ තාපය ලබා ගත්තේ. දැන් අපි ඉගෙන ගත්ත গুপ্ত තාපය වෙන අවස්ථා දෙකක්. එකක් බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා. බිඳුවේ ජලය බිඳුවේ අයිස් බවට පත් වෙනවා. නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 100 ජලය 100 වාෂ්ප වෙනවා. 100 වාෂ්පය 100 ජලය වෙනවා. එතකොට තාපය ලබා ගත්තත් පිට කළත් උෂ්ණත්ව වෙනසක් සිදු වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා গুপ্ত තාපය කියලා. එතකොට গুপ্ত තාපය අවස්ථාවේදී ඕගොල්ලෝ දැනගන්න ඕනේ අණු අතර පරතරය වෙනස් කිරීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ গুপ্ত තාපයේ වෙලාවේදී වෙනස් වෙන්නේ විභව ශක්තිය. විභව ශක්තිය වෙනස් වෙනවා. නමුත් පුතේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ චාලක ශක්තිය වෙනස් වෙන්නේ මේ গুপ্ত තාප අවස්ථාවේදී. ඒ කියන්නේ චාලක ශක්තිය වල මධ්‍යයන්ය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඝන අයිස් කැටය 20 ඉඳන් බිඳුවට වෙනකොට උෂ්ණත්වය වෙනසක් වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය වෙනස් වෙනවා. නමුත් බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනකොට 100 ජලය 100 වාෂ්ප වෙනකොට චාලක ශක්තිය වෙනසක් නැහැ. මධ්‍යන්නේ චාලක ශක්තිය නියතයක්. කියලා මධ්‍යන්නේ චාලක ශක්තිය නියතයක් වෙනවා කියලා මතක තියාගන්න. හරි. දැන් අපි ඉගෙන ගත්ත අවස්ථා දෙකක් গুপ্ত තාපය වෙන්න පුළුවන්. එකක් විලයනය, එකක් වාෂ්පීකරණය. එතකොට විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා අපි අර්ථ දක්වනවා. අපි දැන් විලයනයේ විශිෂ්ට গুপ্ত තාපයේ විලයනය කියන්නේ ද්‍රවාංකයනේ. ද්‍රවාංකය කියන උෂ්ණත්වයේදී මේ පදාර්ථයේ ඒකක ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට භාජනය වීම සඳහා හුවමාරු කරන තාපය. ඇයි අපි හුවමාරු කරන තාපය කියන්නේ? තාපය ලබා ගන්නත් පුළුවන්, තාපය පිට කරන්නත් පුළුවන්. ඒතර හුවමාරු කරන තාපය විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා හඳුන්වනවා. ඉතාමත් ලේසි අර්ථ දැක්වීමක්. අපිට අවශ්‍යම කියන්න ඕනේ ද්‍රවාංකය. මොකද අයිස් දිය වෙන්නේ, අයිස් ද්‍රවයි ජලය ඝන වෙන්නේ ද්‍රවාංකය කියන උෂ්ණත්වයේදී. ද්‍රවාංකය නැමැති නියත උෂ්ණත්වයේදී පදාර්ථයේ ඒකක ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට භාජනය වීමේදී හුවමාරු කරන තාපය. හරි. අපි දැන් බලමු m ස්කන්ධයක් හුවමාරු කරන තාපය. කියන්නේ කිලෝග්‍රෑම් හරි m ස්කන්ධයක්. ජලය අයිස් බවට පත් වෙන්න, අයිස් ජලය බවට පත් වෙන්න. අවශ්‍ය තාපය Q කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් ඒක m ස්කන්ධයකට Q ප්‍රමාණයක් නම් අපිට විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය සඳහා ඕනේ ඒකක ස්කන්ධයකට. එහෙනම් ඒකක ස්කන්ධයක් හුවමාරු කරන තාපය කියන්නේ මොකද්ද? m ප්‍රමාණයකට Q නම් එකකට කොච්චරද? එතකොට විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය අර්ථ දක්වන්නේ අපි L වලින්. එතකොට අපි LF කියලා දානවා සමහරට ෆියුෂන් කියන තේරුමෙන් LF දානවා නැත්නම් L කියන වචනේ භාවිතා කරනවා. එතකොට විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය අපි සමාන කරන්නේ L වලට.
දැන් මේක හරස් ගුණිතේ දාන්න මෙතන. මෙතනට හරස් ගුණිතේ දැම්මහම අපිට එනවා Q සමානයි ml කියලා සමීකරණයක්. ඒතර Q වල ඒකක අපි දන්නවා ජූල්. එහෙනම් L වල ඒකක වෙන්නේ මේ m යන්න ඕනේ පල්ලෙහාට මෙතනදී. m කියන්නේ කිලෝග්‍රෑම්, Q කියන්නේ ජූල්. එහෙනම් ඒකක හම් වෙනවා කිලෝග්‍රෑමයට ජූල්. හරි. අපි ඔය වගේම වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය කතා කරද්දී අපි සම්මත වායුගෝලීය පීඩනයේ යටතේ කතා කරන්නේ. අපි දන්නවා සම්මත වායුගෝලීය පීඩනය වායුගෝල 1යි. එතකොට සම්මත වායුගෝලීය පීඩනයේ යටතේදී අර උෂ්ණත්වය කියවෙන්න ඕනේ මොකද්ද? තාපාංකයේදී. පදාර්ථයේ ඒකක ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට භාජනය වීම සඳහා හුවමාරු කරන තාපය. ඇයි හුවමාරු කියන්නේ? ද්‍රවය වාෂ්ප වෙන්නත් පුළුවන්, වාෂ්පය ද්‍රව වෙන්නත් පුළුවන්. ඒ නිසා හුවමාරු කරන තාපය තමයි අපි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා කියන්නේ. එහෙනම් M ස්කන්ධයක් හුවමාරු කරන තාපය Q නම් ඉස්සෙල්ලා වගේම අපිට පුළුවන් M කියන්නේ Q නම් ඒකක ස්කන්ධයක් හුවමාරු කරන තාපය කියන්නේ M ට Q ප්‍රමාණයක් නම් එකකට කොච්චරද? ඒක සමාන වෙනවා එතනත් අපි ගන්න ලකුණ L. එතකොට LV කියලා දානවා වෙපරයිසේෂන් කියන වචනේ V කියලා දානවා. එතකොට මේ L වල ඒකක ආපහු අපිට පුළුවන් කියන්න කිලෝග්‍රෑමයට ජූල් කියලා. එතකොට මේක අපි ලියන්නේ මේක ලැබෙන තාප ප්‍රමාණය ලියනවා නම් අපි ලියන්නේ Q සමානයි ml කියලා. හරි. දැන් එතකොට අපි බැලුවොත් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය අපිට ලැබෙනවා 3.4 වැඩි කිරීම 10.5 කිලෝග්‍රෑමයට ජූල්. ඒ කියන්නේ ඝන අයිස් ද්‍රව බවට පත් වෙන්න. ඒ වගේම ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙන්න කිලෝග්‍රෑම් 1ක් වාෂ්ප වෙන්න අවශ්‍ය තාපය 2 වැඩි කිරීම 10.6ක්. දැන් බලන්නකො 3.4 වැඩි කිරීම 10.5ද විශාල 2 වැඩි කිරීම 10.6ද? දැන් 2යි 3.4යි ගත්තාම 2 පොඩි. නමුත් පේනවද පුතේ? 10යි 5යි 10යි 6යි. එහෙනම් 2 වැඩි කිරීම 10.6 3.4 වැඩි කිරීම 10.5ට වඩා 1 දශම ස්ථානයකින් වැඩි. 10.6 විශාලයි. දැන් කොහොමද මේක උනේ? ඇයි මේක විශාල උනේ? දැන් ඔයගලන්ට මම කිව්වා. අයිස් වල ඕනේ ඝන අයිස් ද්‍රව බවට පත් කරන්න. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයත් ඝන අයිස් ද්‍රව බවට පත් කරන්න. එතකොට අන්තරාණුක බල දුර්වල කරන්න තමයි මෙයාට තාපය ඕනේ වෙන්නේ. නමුත් ජලයට ඕනේ වෙනවා වාෂ්ප කරන්න නැත්නම් බන්ධන කඩන්න ඕනේ වෙනවා. එතකොට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයේදී බන්ධන කඩන්නත් ඕනේ. ඒ කඩන බන්ධන වායු අණු ටික වාෂ්ප අණු ටික වාතයට නිරාවරණය වෙනකොට එයා වාතයට යන්න වාතයට එරෙහිව කාර්යයක් වායුගෝලීය පීඩනයට එරෙහිව කාර්යයක් කරන්නත් ඕනේ. එතකොට මෙම විලයන ක්‍රියාවේදී අණු අතර පරතරය ඉතා සුළු ප්‍රමාණයකින් වෙනස් වෙනවා. පරතරය වෙනස් වෙනවා. නමුත් වාෂ්පීකරණ ක්‍රියාවලදී අන්තරාණුක බල සම්පූර්ණයෙන්ම බිඳිනවා. ඒ වගේම බාහිර වායුගෝලීය පීඩනයට එරෙහිවත් කාර්යයක් කරන්න ඕනේ. එතකොට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය විශාල වෙනවා අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයට වඩා. දැන් අපි අර ප්‍රස්ථාරය බැලුවා නම් මේ බලන්නකෝ. මෙතන විලයනය ගත්තොත් මේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් කියලා ගමුකෝ. එයා සම්පූර්ණයෙන්ම අයිස් කැටේ ද්‍රව වෙන්න යන කාලය බැලුවොත් මෙතන T1 කියලා ගත්තොත් අපි මෙතන බලන්නකෝ ජලය වාෂ්ප වෙන්න ගතවන කාලය ගත්තොත් ඔයගලන්ට පේනවා මේ විලයනයට වඩා වැඩිපුර කාලයක් ගිහිලා තියෙනවා. ඇයි ඒ? එයාට කිලෝග්‍රෑම් එකක් ද්‍රවය වාෂ්ප කරන්න වැඩි තාපයක් ඕනේ. වැඩි තාපයක් ඕනේ කියන්නේ එයාට යන කාලය වැඩි. එතකොට ඕගොල්ලෝ මේ ප්‍රස්ථාරය අඳිනකොට පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මෙතන
විලයන ක්‍රියාවලියට යන කාලයට වඩා වාෂ්පීකරණ ක්‍රියාවලියට යන කාලය වැඩි. ඇයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය විලයනයේ විශිෂ්ට ගුප්තතාපයට වඩා වැඩි නිසා. හරි. දැන් අපි බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රස්ථාරය හොඳට දැන් දැක්ක දෙතුන් පාරක්. මේ තියෙන්නේ ඝන අවස්ථාව. දැන් අපිට මේ ඝන අවස්ථාවේදී ලබාගත් තාපය හොයාගන්න ඕන වෙනවා. ඒ කියන්නේ ඍණ 20 ඉඳන් බිඳුවට තාපය කොච්චර ප්‍රමාණයක් ලැබුණාද කියලා. දැන් ඔයගොල්ලෝ මීට ඉස්සෙල්ලා තාපමිතිය පාඩමකදී ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඝන ද්‍රව්‍යයක තාපය ලබා දෙන්නේ කොහොමද? තාපය ප්‍රමාණය කොච්චරද? ඔයගොල්ලෝ අපි දන්නවා Q = mc θ. එතකොට මෙතන ඇවිල්ලා Q සමාන වෙන්නේ m අයිස් වල විශිෂ්ට තාපධාරිතාව θ කියන එක. අපි දාන්න ඕනේ Q = mc θ වල C වලට දාන්න ඕනේ අයිස් වල විශිෂ්ට තාපධාරිතාව. හැබැයි දැන් බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වුණානේ, විලයනය වුණානේ. එතෙන්දී ලබාගත් තාපය හොයන්න අපි දාන සමීකරණය මොකද්ද දැන්? දැන් චුට්ටකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා Q = ml L වලට දාන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. ඒ වගේම බිඳුවේ ජලය 100 ජලය බවට පත් වෙනකන් ලබාගත් තාපය හොයන්න ඕන නම් අපි මොකද්ද භාවිතා කරන සමීකරණය? Q = mCWθ. C කියන්නේ මොකද්ද මෙතන? විශිෂ්ට තාපධාරිතාව. මොකේ විශිෂ්ට තාපධාරිතාවද? ජලයේ විශිෂ්ට තාපධාරිතාව. ඊට පස්සේ ආපහු අපි එනවා සෙන්ටිග්‍රේඩ් අංශක 100 ජලය 100 වාෂ්ප බවට පත් වෙනවා. වාෂ්පීකරණ අවස්ථාව. ඒකෙදී අපි ආපහු දාන අපිට ලැබෙන ඕන තාප ප්‍රමාණය හොයන්න අපි මොකද කරන්නේ? Q = ml දානවා. ඊළඟට තියෙනවා වාෂ්පය 100 ඉඳන් 120ට නගිනවා. ඒතර වාෂ්පය 100 ඉඳන් 120ට නගිනකොට ඒකට අපි ආයෙ යොදන්නේ Q = mc වාෂ්පවල විශිෂ්ට තාපධාරිතාව වාරයක් θ. මේ සංසිද්ධිය තේරුම් ගත්තොත් අපිට ඕනම ගානක් හදන්න ලේසියි පුතේ. අපි බලන්න ඕනේ ඍණ 20 අයිස් කැටය සෙන්ටිග්‍රේඩ් අංශක 25ට යනවා. ඍණ 20 අයිස් කැටය සෙන්ටිග්‍රේඩ් අංශක 25ට යනවා. දැන් මොකද වෙන්නේ? අපි කඩා ගන්න ඕනේ කෑලි වලට. ඍණ 20 බිඳුව වෙනවා. බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා. බිඳුවේ ජලය 25 උෂ්ණත්වයට යනවා. ඒ වගේම තමයි හිමාලය දැන් නැත්තම් වාෂ්පය සිසිල් වෙනවා. එතකොට 120 වාෂ්පය 100 වාෂ්ප බවට පත් වෙනවා. 100 වාෂ්පය 100 ජලය බවට පත් වෙනවා. 100 ජලය 25 ජලය බවට පත් වෙනවා. අපි කෑලි වලට කඩාගත්තොත් අපිට මේකේ ගණන් හදන්න අමාරු නෑ. හරි. දැන් අපි බලමු අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය හොයන්න. දැන් ඉස්සල්ලාම මම හිස් කැලරි මීටරයක් ගන්නවා. මේ හිස් කැලරි මීටරයට අපේ කාමර උෂ්ණත්වයට වඩා අංශක 5ක් විතර රත් කරලා 5ක් පමණ. දැන් අපි හිතමු අපේ කාමර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 28යි කියලා. එහෙනම් 5ක් රත් කළාම 33ට 33ට රත් කරපු ජලය අපි මේ කැලරි මීටරයට දානවා. දානකොට 3න් 2ක් විතර වෙන්න දාන්නේ. දාලා ඉවරලා මේකේ උෂ්ණත්වය මනිනවා. මේකේ උෂ්ණත්වය මනිනවා. එතකොට අපි ඒක සටහන් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට කුඩා අයිස් කැටය බැගින් දාන්නේ. කුඩා අයිස් කැටයක් අපි මේක ඇතුළට දානවා. දාලා මේක දිය වෙනකන් අපි හොඳට මන්ත කරනවා. දැන් මන්ත කරනකොට ඉස්සෙල්ලා මේ අයිස් කැටයක් දැම්මම ඕගොල්ලෝ දන්නවනේ යම් කිසි දෙයක් වෙනවා. මොකද ජලයට අයිස් කැටයක් දැම්මම වෙන්නේ අයිස් කැටය පා වෙනවා. දැන් අයිස් කැටය පා වුණොත් එහෙම ඒක අයිස් කැටය ජලය තුල දිය වෙන්නේ නැහැ. තාපය ලබා ගන්නවා පරිසරයනොත්. අපිට ඕනේ ජලය තුල ජලයේ තාපය ලබා ගන්න අයිස් කැටයට. එහෙනම් අපි මේකට නිකම් මන්තයක් දාන්නේ. අපි දානවා දැල් කොටු මන්තයක්. දැලකින් වැහිච්ච මන්තයක්.
දැන් අයිස් කැටේ තියෙන්නේ දැල ASCII. ඒතකොට මේක මන්ත කරනවා හොඳට මේ අයිස් කැටේ දිය වෙනකම්. ඊට පස්සේ අපි දැන් මං කිව්වා කාමර උෂ්ණත්වයෙන් අංශක 5ක් පමණ ඉහළ වතුර දාලා අයිස් කැටේ දාන්නේ. දැන් උගලන් තේරෙනද අයිස් කැටේ දැම්මහම වතුරකට මොකද වෙන්නේ? ටික ටික බහිනවා 33 32 31 30 උහුම බහලා අපි කාමර උෂ්ණත්වයෙන් 5ක් ඉහළ නැංගුවා නම් කාමර උෂ්ණත්වයෙන් 5ක් පහළට බහිනකන් තමයි මේ අයිස් කැට දාන්නේ. කුඩා වියලි අයිස් කැටයි දාන්නේ. හොඳට මතක තියාගන්න. ඒතර මේක දාලා අපි දැන් ඔන්න 33ට නැංගුවා. ඒක 28ට බස්සලා 28න් 5ක් ගියාම 23ට වෙනකම් බස්සනවා. ඒ බහිනකම් අයිස් කැට දාලා ඉවරලා අන්තිමට අපි අවසාන උෂ්ණත්වය කියලා ගන්නවා. ඒක තව පාඨාංක ටිකක් ගන්න තියෙනවා. අපිට දැන් ඕනේ මොකද මෙතන කරන්න? අයිස් තාපය ලබා ගන්නවා. ජලයයි කැලරි මීටරයි තාපය පිට කරනවා. ඔච්චරයි පුතේ. ලබාගත් තාපය සමානයි පිට කළ තාපය. කවුද ලබාගන්නේ තාපය? හොඳට ඔලුවට ගන්න. කවුද ලබාගන්නේ තාපය? අයිස්. අයිස් තාපය ලබා ගන්නවා. කවුද අයිස් වලට තාපය දෙන්නේ? අර රත් කරපු ජලය. ජලයයි කැලරි මීටරයි එකම උෂ්ණත්වය කියලා අපි සලකන්නේ. ඒ දෙක ලබා දෙනවා. දැන් එතකොට අපිට අයිස් වල තාපය අයිස් ලබාගත් තාපය හොයන්න නම් අපිට දාන්න ඕනේ බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා. ඔයගොල්ලෝ දන්නවා බිඳුවේ ජලය යම්කිසි 20 ගානකට එනවා. උෂ්ණත්වයකට එනවා. එතකොට අයිස් තාපය ලබා ගන්න ඕනේ. එතකොට අයිස් වල ස්කන්ධය හොයාගන්න වෙනවා. ඒ වගේම ජලයේ කැලරි මීටරේ තාපය ලබා දෙනවා. එතකොට කැලරි මීටරේ ස්කන්ධය හොයාගන්න වෙනවා. ජලයේ ස්කන්ධය හොයාගන්නත් වෙනවා. එතකොට අපිට මේ තියරි එක නැත්නම් මේ අවස්ථාව උපයෝගී කරගෙන අපි පාඨාංක ගබා ගන්නවා. ඉස්සෙල්ලම හිස් කැලරි මීටරේ ස්කන්ධය කියනවා. ඒකෙන් 1. ඊට පස්සේ අර රත් වූ ජලය දාපු කැලරි මීටරේ කියනවා. අපි M2. දැන් මේ දෙකෙන් මොකද්ද අපිට හොයාගන්න පුළුවන්? ජලයේ ධන කැලරි මීටර ස්කන්ධය හිස් කැලරි මීටර ස්කන්ධය දන්නවනම් M2 ඍණ M1 වලින් අපිට පුළුවන් ජලයේ ස්කන්ධය හොයාගන්න. දැන් අපි ඒ වගේම රත් කරන ලද ජලයේ අපි මුලින්ම දාපු ජලයේ උෂ්ණත්වය බලා ගන්නවා. ඒක අපි T1 කියලා කියමු. දැන් එහෙනම් අපිට මේ දත්ත වලින් පුළුවන් මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය T2 හොයා ගන්නවා. ඒ කියන්නේ අර අපි කියපු පහට ආවට පස්සේ උෂ්ණත්වය මැන ගන්නවා. එතනින් පස්සේ අයිස් කැටේ දිය වෙලා තියෙන්න ඕනේ. තවදුරටත් දිය වෙන්න බෑ. ඊට පස්සේ අපි මිශ්‍රණයේ අවසාන ස්කන්ධය කිරා ගන්නවා. අපි ඒක M3 කියලා දාමු. එතකොට අපිට පුළුවන් මෙතනින් ජලයේ ස්කන්ධය හොයාගන්න M2 ඍණ M1 වලින්. එතකොට මිශ්‍රණයේ අවසාන ස්කන්ධය කියන්නේ මොකද්ද? අයිසුයි ජලයයි කැලරි මීටරේ ස්කන්ධය. එතකොට ජලයයි කැලරි මීටරේ ස්කන්ධය M2 කියලා දන්නවා නම් අපිට පුළුවන් අවසාන ස්කන්ධය M3 නම් M3 වලින් M2 අඩු කළාම මොනවද අපිට එන්නේ? අයිස් වල ස්කන්ධය ලබා ගන්න පුළුවන්. දැන් මේ පාඨාංක ටික උපයෝගී කරගෙන අපි හදන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය හොයන්න. දැන් මොකක්ද අපේ સિદ્ધාන්තය? අයිස් ලබාගත් තාපය සමානයි ජලයේ ධන කැලරි මීටරේ පිට කළ තාපය. දැන් අපි කල්පනා කරන්න ඕනේ අයිස් තාපය ලබාගත්තේ කොහොමද? අයිස් තාපය ලබාගත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. අවස්ථා විපර්යාසයක් තියෙනවා කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. හරි ලේසි පුතේ. සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. බිඳුවේ ජලය මොකද වෙන්නේ? අපි අර කියපු අවසාන උෂ්ණත්වයට එනවා. එතකොට බිඳුවේ ජලය T2 සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වයට එනවා. එහෙනම් අපි බලමු අයිස් ලබාගත් තාපය. දැන් ඉස්සෙල්ලා ස්ලයිඩ් එකෙන් මම කිව්වා අයිස් වල ස්කන්ධය M3 ඍණ M2. දැන් Q සමානයි ML දැම්මේ. අවස්ථා විපර්යාසයක් නේ. Q සමානයි ML. M3 ඍණ M2 වාරයක් L. එතකොට බිඳුවේ තියෙන ජලය T2 ජලයට යන්න අපි මොකද දාන්නේ? MC θ. MC θ දානකොට දැන් අපි දාන්න ඕනේ අයිස් වල ස්කන්ධය. ඒ කියන්නේ M3 ඍණ M2 C වෙනුවට දාන්නේ මොකද්ද අපි? දැන් ඒක ජලය වෙලා තියෙන්නේ.
එතකොට ජලයේ විෂ්ඨතාප ධාරිතාව θ2 ඍණ බිඳුව. බිඳුවේ ඉඳන් θ2 වලට තමයි අයිස් කැටයේ උෂ්ණත්වය ඉහළ නැංගුවේ. හරි. දැන් අපි බලමු කැලරිමීටරේ පිට කළ තාපය. එතකොට කැලරිමීටරයේ ස්කන්ධය M1 C1 විෂ්ඨතාප ධාරිතාව අපි ඉස්සෙල්ලා ගත්තා. මෙතනින් තියෙනවා. මෙතන තියෙනවා C1 කියන එක. උෂ්ණත්ව වෙනස θ1 ඍණ θ2. හරි. θ1 කියන්නේ ඉහළ රත් කරන ලද උෂ්ණත්වයේ θ1, පහළ බැසපු උෂ්ණත්වයේ θ2. දැන් ඔය වගේම ජලයේ පිට කළ තාපය. ඒතකොට ජලයේ ස්කන්ධය අපි දන්නවා දැන් M2 ඍණ M1. එයාගේ විෂ්ඨතාප ධාරිතාව CW. එයාගේ උෂ්ණත්වයත් පහළ බැස්සේ θ1 ඍණ θ2 දක්වා. දැන් මොකක්ද අපි කරන්නේ? අයිස් ලබාගත් තාපය සමානයි කැලරිමීටරේ පිට කළ තාපය ධන ජලයේ පිට කළ තාපය. දැන් මේක වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? පරිසරයට තාපහානියක් වෙන්න බෑ. පරිසරයට තාපහානියක් වුනේ නැත්නම් අපිට ලියන්න පුළුවන් අයිස් ලබාගත් තාපය සමානයි කැලරිමීටරේ පිට කළ තාපය ධන ජලයේ පිට කළ තාපය. දැන් අපි අර සමීකරණ ටික මෙතනට ගෙමු. එතකොට අයිස් ලබාගත් තාපය කියන්නේ M3 ඍණ M2 වාරයක් L ධන M3 ඍණ M2 ජලයේ විෂ්ඨතාප ධාරිතාව CW θ2 ඍණ බිඳුව සමාන වෙනවා කැලරිමීටරේ කියන්නේ M1 C1 θ1 ඍණ θ2 ධන M2 ඍණ M1 CW θ1 ඍණ θ2. දැන් ඔයගලන්ට පේනවා මේ සමීකරණේ හැම දත්තයක්ම දැන් අපි හොයාගෙන තියෙන්නේ. අපිට එනම් මේක භාවිතා කරලා මෙතන විලේනේ අයිස් වල විලේනේ විෂ්ඨගුප්ත තාපය හොයන්න පුළුවන්. දැන් මම ඕගලන්ට මේ පරීක්ෂණය කරද්දිම කිව්වා ජලය කාම්බර උෂ්ණත්වයට වඩා 5කින් ඉහළ නංවනවා. අයිස් කැට දාන්නේ කාම්බර උෂ්ණත්වයට වඩා 5කින් පහළ බහිනකම්. ඇයි ඒ? දැන් හිතන්නකෝ කාම්බර උෂ්ණත්වයට වඩා ඉහළ 5කට ගියාම රත් වූ වතුර කාම්බර උෂ්ණත්වය 28යි රත් වූ වතුර 33යි. ඔයගලන්ට තේරෙනවද කියන එක? කාම්බර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය 28යි. නමුත් රත් වූ ජලය මේකේ තියෙනවා 33ක්. එතකොට මොකද වෙන්නේ? මේ 33න් රත් වෙච්ච උෂ්ණත්වය වැඩි එකෙන් පරිසරයට තාපහානියක් වෙනවා. දැන් ඊට පස්සේ අයිස් කැට දාන්නේ කොහොමද? අර තිබ්බ 28ට වඩා 5ක් බහිනකම්. එතකොට 28න් 5ක් බහිනකොට 23 වෙනකොට පරිසර උෂ්ණත්වය 28යි. මේක ඇතුළේ උෂ්ණත්වය 23යි. මොකද වෙන්නේ? පරිසරයෙන් තාපය ද්‍රවයට එනවා, ජලයට එනවා. එතකොට ඉස්සල්ලා ජලයෙන් තාපය පරිසරයට දුන්නා. ඊට පස්සේ පරිසරයෙන් තාපය ජලයට ගන්නවා. එතකොට අපි සලකනවා මේ වෙලාවේදී සිසිලන ශෝධනයක් සිද්ධ කරනවා. ඒ කියන්නේ පරිසරයට තාපහානියක් සිද්ධ වෙන්නේ නැහැ. එකම උෂ්ණත්ව පරතරයකදී එකම පද්ධතියක් ලබා ගන්න හා පිට කරන තාප සමාන නිසා තාපහානිය ශෝධනය වේ. හරි. දැන් අපි බලමු වාෂ්පීකරණයේ විෂ්ඨගුප්ත තාපය හොයන්නේ කොහොමද කියලා. මේ ඕගොල්ලෝ දකින්නේ ඕගලන්ගේ විද්‍යාගාරයේ දකින්න තියෙන උපකරණ කට්ටලයක්. මේකේ අපි දන්නවා මේ මෙතනින් පෙන්වන්න කරා A කියලා පෙන්눔 කරන්නේ හුමාල ජනකය. හුමාල ජනකය කියන්නේ මේක තමයි වතුර දාලා බන්සන් 1000කින් මේක දැන් හුමාලය ඇති කරගන්නවා. මේ හුමාලය ඇති කරගන්නවා. ඊට පස්සේ මෙතන C කියලා එකක් තියෙනවා. මේකට කියන්නේ අපි හුමාල හබකය කියලා. මේ හුමාල හබකය තව තියෙන උෂ්ණත්ව මානයක් අපිට අවශ්‍ය වෙනවා. පරිවාරක ආධාරකයක් තියෙනවා මෙතන. කැලරිමීටරය තියෙනවා. මන්තය තියෙනවා. මේ උපකරණ කට්ටලය මේ විදිහට සකස් කරනවා. දැන් අපි බලමු මේ B කියන නලය
මොකද්ද වෙන්නේ? දැන් ඔයගලන්ට පේනවා මේ B කියන නලයෙන් තමයි මෙතනින් එන වාෂ්පය මේ හුමාල හබකය තුල හුමාල ජනකයෙන් ජනනය වෙන වාෂ්පය හුමාල හබකය තුලින් එනවා. ඇවිල්ලා දැන් මෙතනින් එන වාෂ්පය සමහර විට සීයේ හුමාලය මෙතනටින් එනකොට සමහර විට උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. ඒකට ඝනීභවනය වෙන්න පුළුවන්. ඒතකොට ඒ නිසා මෙතන නැම්මක් දාලා තමයි මේක ඇතුළට මේ වාෂ්පය වන්නේ. දැන් මේක තමයි කැලරිමීටරයේ ජලයයි තියෙන්නේ. දැන් මෙතනත් අපි අර ඉස්සෙල්ලා ප්‍රැක්ටිකල් එක වගේම දැන් මේකට හුමාලය එවනවනේ. තාපය වැඩි කරනවා. දැන් අපි මේ ජල කොටසට අපි උෂ්ණත්වය කාම්‍ර උෂ්ණත්වයට 5ක් අඩු කරනවා. කාම්‍ර උෂ්ණත්වයට වඩා 5ක් අඩු කරලා හුමාලය එවන්නේ කාම්‍ර උෂ්ණත්වයට 5ක් ඉහළ නගිනකම්. ඒකත් සිද්ධ කරන්නේ සිසිල්න සෝදනය නිසා. එතකොට දැන් මෙතනින් තමයි මේ හුමාලය එන්නේ. පේනවද ඔයගලන්ට? මේ බලන්න. ඊටමත් ආසන්නෙන් තියන්න ඕනේ හුමාල හබකයෙන් මේ කැලරිමීටරයේ ජලයට ආසන්නෙන් තමයි හුමාල හබකයෙන් එන නලය තියෙන්න ඕනේ. එතකොට අපි මේ හුමාල හබකය පාවිච්චි කරන්නේ මේ B නලය පාවිච්චි කරන්නේ හුමාලය හුමාල හබකය තුලට එවන්න. ඒ වගේම හුමාල හබකයෙන් මොකද්ද කරන්නේ? මේකේ අර ද්‍රව ජලය අයින් කරලා කෙලින්ම සෙන්ටිග්‍රේඩ් 100 වාෂ්පය යවන්න තමයි හුමාල හබකය හදලා තියෙන්නේ. හරි. දැන් අපි මොකද්ද කරන්නේ? මේ ප්‍රැක්ටිකල් එකේදී මේ හුමාල හබකෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 100 හුමාලය එවනවා. මේ 100 හුමාලය මේ කැලරිමීටරේ සම්බන්ධ ජලයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ පුතේ? මේ කැලරිමීටරේ සහිත ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. දැන් මෙතනදී කවුද ලබා ගන්නේ? කවුද පිට කරන්නේ? දැන් හුමාලය මෙයාට තාපය ලබා දෙනවා. ඒ කියන්නේ හුමාලය තාපය පිට කරනවා. කැලරිමීටරයේ දන ජලය මෙතනදී තාපය ලබා ගන්නවා. එතකොට හැම වෙලාවෙම අපිට හුමාලයේ ස්කන්ධය ඕන වෙනවා, ජලයේ ස්කන්ධය ඕන වෙනවා, කැලරිමීටරයේ ස්කන්ධය ඕන වෙනවා. ආරම්භක උෂ්ණත්වය ඕන වෙනවා, අවසාන උෂ්ණත්වය ඕන වෙනවා අපිට ගාන හදන්න. දැන් අපි බලමු හිස් කැලරිමීටරයේ ස්කන්ධය. අපි ඉස්සල්ලාම කිරා ගන්නවා M1. ඊට පස්සේ අර උෂ්ණත්වය අඩු කාම්බර උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 5ක් පමණ අඩු උෂ්ණත්වය සහිත ජලය සහිත කැලරිමීටරයේ කිරා ගන්නවා. ඒක M2. ඊට පස්සේ අපි අර කාම්බර උෂ්ණත්වයට වඩා අංශක 5ක් පහළ දැම්ම 5ක් පමණ ගොඩාක් දාන්නේ නැහැ. අංශක 5ක් පමණ පහළ දැම්මුණු උෂ්ණත්වය මැන ගන්නවා θ1. දැන් අපි හුමාලය එවනවා. දැන් මොකද වෙන්නේ? ජලයේ දන කැලරිමීටරයේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඊට පස්සේ අපි ඒකේ තියෙන අර 5ට වඩා වැඩි වෙච්ච උපරිම උෂ්ණත්වයේදී අපි නවත්තලා බන්සන් 10 ඉවත් කරලා අපි ඒකේ උෂ්ණත්වය මැන ගන්නවා. ඒක අපි සලකන්නේ අවසාන උපරිම උෂ්ණත්වය. ඒක අපි θ2 කියලා නම් කරනවා. එතකොට අපි තව ගන්න ඕනේ මිශ්‍රණයේ අවසාන ස්කන්ධය. ඇයි ඒ මිශ්‍රණයේ අවසාන ස්කන්ධයේ ජලයක් තියෙනවා, කැලරිමීටරයක් තියෙනවා, හුමාලයක් තියෙනවා. ඝනීභවනය වෙච්ච හුමාලයක් තියෙනවා. එතකොට මිශ්‍රණයේ අවසාන ස්කන්ධය M3 කියලා ගත්තොත් අපිට හුමාලයේ ස්කන්ධය හොයන්න පුළුවන් M3 ඍණ M2 වලින්. එතකොට ජලයේ ස්කන්ධය හොයන්න පුළුවන් අපිට M2 ඍණ M1 වලින්. එතකොට හුමාලයේ ස්කන්ධය හොයන්න පුළුවන් අපිට M3 ඍණ M2 වලින්. හරි. දැන් අපිට තියෙන දත්ත කැලරිමීටරයේ විශිෂ්ට තාපධාරිතාව ඕන වෙනවා C1. ජලයේ විශිෂ්ට තාපධාරිතාව ඕන වෙනවා CW. එහෙනම් අපි හොයන්න යන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය L කියන එක. හරි. මෙතනදී ආයි අපි මොකද්ද ගන්නෙ? හුමාලයේ පිට කළ තාපය සමානයි ජලයේ දන කැලරිමීටරය ලබාගත් තාපය. හුමාලයේ පිට කළ තාපය සමානයි ජලයේ දන කැලරිමීටරය ලබාගත් තාපය. දැන් හුමාලයේ තාපය පිට කරන්නේ කොහොමද කියලා දැන් චුට්ටකට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. හුමාලයේ කොහොමද තාපය පිට කරන්නේ?
සෙන්ටිග්‍රේඩ් අංශක 100 වාෂ්ප සෙන්ටිග්‍රේඩ් අංශක 100 ජලය බවට පත් කරනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 100 ජලය තමයි අර T2 කියන උෂ්ණත්වයට එන්නේ. දැන් තේරෙනවද ඔයගලන්ට? 100 හුමාලය 100 ජලය බවට පත් වෙනවා. එතකොට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය නැත්නම් ගුප්ත තාපයක්. ඊළඟට තමයි 100 ජලය තමයි T2 උෂ්ණත්වයට එන්නේ. හරි. එතකොට අපි දැන් ඉස්සෙල්ලා දත්ත මගින් අපි දන්නවා 100 හුමාලය 100 වාෂ්ප 100 ජලය බවට පත් වෙන්න M3 ඍණ M2 වාරයක් L ධන M3 ඍණ M2 කියන්නේ ස්කන්ධය ජලය හුමාලයේ ස්කන්ධය. එතකොට හුමාලය දැන් ජලය බවට පත් වෙලා එහෙනම් ජලයේ විශිෂ්ට තාපධාරිතාව CW උෂ්ණත්ව වෙනස 100 ඉඳලා T2 දක්වා පහළ බැස්සා. හරි. එහෙනම් M3 ඍණ M2 වාරයක් L ධන M3 ඍණ M2 වාරයක් CW 100 ඍණ T2 තමයි හුමාලයේ පිට කළ තාපය වෙන්නේ. ඊට පස්සේ කැලරිමීටරය ලබාගත් තාපය. දැන් කැලරිමීටරයේ ස්කන්ධය කොච්චරද? M1. කැලරිමීටරයේ විශිෂ්ට තාපධාරිතාව ඉස්සලා දත්ත වලින් ගත්ත අපි C1. එතකොට M1 C1 T2 ඍණ T1 උෂ්ණත්වය වෙනස් වෙන්නේ T2 ඍණ T1. එතකොට ජලයේ පිට කළ තාපය ජලයේ ස්කන්ධය M2 ඍණ M1 CW T2 ඍණ T1. හරි. දැන් තාප වෙනසක් වුනේ නැත්නම් පරිසරයට තාප හානියක් සිද්ධ වුනේ නැත්නම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? හුමාලයේ පිට කළ තාපය සමානයි ජලය ලබාගත් තාපය ධන කැලරිමීටරය ලබාගත් තාපය. දැන් අපි අර සමීකරණය ලිව්වොත් M3 ඍණ M2 වාරයක් L ධන M3 ඍණ M2 වාරයක් CW 100 ඍණ T2 සමාන වෙනවා M2 ඍණ M1 CW T2 ඍණ T1 ධන M1 C1 T2 ඍණ T1. දැන් මේ සමීකරණය අපි හැමදේම දන්නවනේ M3 M2 T2 M1 T1 අපි දන්නවනම් අපිට මේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයාගන්න පුළුවන්. ඉතාමත් පැහැදිලි ලේසි පරීක්ෂණයක්. ඉතාමත් සරල සිද්ධාන්තයක්. ඔයගලන්ට මතක තියාගන්න තියෙන්නේ. හැම වෙලාවෙම මතක තියාගන්න පුතේ ගුප්ත තාප අවස්ථාවේදී අපි අර ගුප්ත තාපය සලකලා ඕනේ තාපය පිට කළාද තාපය ලබා ගත්තද කියලා ගන්න. ඒක හොඳට තේරුම් ගත්තොත් ඔයගලන්ට මේකේ ගණන් හදන්න අමාරු නෑ. මෙතනදිත් අපි කතා කරනවා සිසිල්න සෝදනය ගැන. දැන් ඉස්සෙල්ලා වගේම අපි කැලරිමීටරයේ උෂ්ණත්වය මොකද කළේ? අංශක 5කින් අඩු කළා. අංශක 5කින් අඩු කරලා හුමාලය යවලා අංශක 5කින් වැඩි කළා. එතකොට ආයෙත් පහතට දැම්මා කියන්නේ පරිසර උෂ්ණත්වයට වඩා පහතට ගියා කියන්නේ පරිසරයෙන් මිශ්‍රණයේ තාපය ලබා ගන්නවා. ජලය තාපය ලබා ගන්නවා. ඊටසේ හුමාලය වල කාමර උෂ්ණත්වයට වඩා 5කින් ඉහළ නැංගුවා කියන්නේ දැන් මිශ්‍රණය නැත්නම් පද්ධතියෙන් පරිසරයට තාපය පිට කරනවා. ඒතකොට එකම පරතරයක් යටතේ තාපය පිට වෙනවා. තාපය ලබා ගන්නවා නම් අපිට පුළුවන් පරිසරයට සිදුවන තාප හානිය අවම කරගන්න නැත්නම් නැති කරගන්න. අපි මේ අවස්ථාවට කියන්නේ සිසිලන ශෝධනය කියලා. හරි. දැන් මේ වගේ දෙයක් තියෙනවා පුතේ. අපි දැන් ඔන්න කඳුකර ප්‍රදේශයකට යනවා. ඒකේ ගිහිල්ලා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන්න යනවා. දැන් මොකද වෙන්නේ? කන්දක් උඩට ගියාම එන්න කන්දක් උඩට යන්න මොකද වෙන්නේ? වායුගෝලීය පීඩනය අඩු වෙනවා. අඩු වෙනකොට තාපාංකයත් අඩු වෙනවා. මොකද මේ තාපාංකය අඩු වෙනවා කියන්නේ? දැන් ඕක හරි කරදරයක් නේ ඔළුවට. දැන් මෙහෙම මතක තියාගන්න පුතේ. අපි කන්දක් උඩට ගියාම අපි හදන තේක කිසිම රහක් නැහැ. නැත්තම් අපි අලගෙඩියක් තම්බනවා.
මේ අලගෙඩිය සෑහෙන වෙලාවක් යනවා තැම්බෙන්න පුතේ. ඇයි ඒ? දැන් ඔන්න ගන්න. මේවා මතක තියාගන්න පුතේ. කන්දක් උඩට යනකොට වායුගෝලීය පීඩනය අඩු වෙනවා. වායුගෝලීය පීඩනය අඩු වෙනකොට තාපාංකය අඩු වෙනවා. මොකද තාපාංකය කියන්නේ? ද්‍රවයක් වාෂ්ප වෙන උෂ්ණත්වය. ඒ කියන්නේ නටන උෂ්ණත්වය. දැන් අපේ සාමාන්‍ය සම්මත වායුගෝලීය පීඩනය යටතේ අපේ තාපාංකය ජලයේ නටන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100යි. නමුත් කන්දක් උඩට යනකොට මේ තාපාංකය අපි නිකමට කියමු සෙන්ටිග්‍රේඩ් අංශක 70ට බහිනවා. දැන් මොකද වෙන්නේ? කන්ද උඩදී සෙන්ටිග්‍රේඩ් අංශක 70 80 දී වතුර නටනවා. එතකොට වතුර නැටුවට අපිට කියන්න බෑ ඒක සෙන්ටිග්‍රේඩ් අංශක 100යි කියලා. මොකද වායුගෝලීය පීඩනය අඩුයි. ඒකයි වාෂ්පීකරණයේ විෂ්ඨ තාපය කතා කරද්දී සම්මත වායුගෝලීය පීඩනයේ යටතේ කියන වචනේ දාන්නේ. වායුගෝල එකක් යටතේදී තමයි අපි තාපාංකයක් ගන්න. ඒතකොට වායුගෝලය වෙනස් වෙනකොට වායුගෝලීය පීඩනය වෙනස් වෙනකොට අපේ වායුගෝලීය පීඩනය අඩු වෙනකොට තාපාංකය අඩු වෙනවා. ඒ කියන්නේ ද්‍රවය නටන උෂ්ණත්වය අඩු වෙනවා පුතේ. ඒ කියන්නේ අපි සෙන්ටිග්‍රේඩ් අංශක 100 වතුර දාලා තේ කොළ රත් කරන එකද තේකද රහ සෙන්ටිග්‍රේඩ් අංශක 70 80 වතුර දාලා තේ කොළ රත් කරන එකද? බොන්න බෑනේ පුතේ. නේද? බොන්න බෑ. මොකද ඒක තැම්බිලා නැහැ. අන්න ඒක ඔළුවට ගන්න. ඒ වගේ පොඩි સિદ્ધාන්තයක් තුලින් අපිට පුළුවන් මේ භෞතික විද්‍යාත්මක સિદ્ધාන්ත කටපාඩම් කරන්න නැතුව මතක තියාගන්න. ඒ වගේම අල තැම්බෙන්නේ නැහැ කියන එකත් අපිට මතක තියාගන්න පුළුවන්. අල තැම්බෙන්නේ නැත්තේ ඇයි? එයාගේ තාපාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 70 80යි. අර 100 නටන තරම් ඉක්මනටම අලගෙඩිය තඹ ගන්න බැරි වෙනවා අපිට. අලගෙඩිය තැම්බේ. නමුත් අලගෙඩිය තැම්බෙන කාලය ඊටාත්ම වැඩි. එතකොට අපි මතක තියාගන්න ඕනේ වායුගෝලීය පීඩනය ගැන අපි හිතන්න ඕනේ සැලකිල්ලට ගන්න ඕනේ. ඒ වායුගෝලීය පීඩනයේ යටතේ තමයි අපි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය හොයන්නේ. ඒ කියන්නේ අපි ඒ වෙලාවේදී ඒ වායුගෝලීය පීඩනයට අදාළ තාපාංකය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට දාන්න බෑ 100 හිමාලය 100 ජලය බවටපත් වුණා කියලා. ඒ වායුගෝලීය පීඩනයට අදාළ තාපාංකය හොයාගෙන 80 නම් 80 හිමාලය තමයි 80 ජලය බවටපත් වෙන්නේ. හරි. අපි දැන් මේ පරීක්ෂණය කරද්දී සැලකිල්ලට ගත යුතු කරුණු ටිකක් තියෙනවා. දැන් බලන්නකෝ මේ හිමාල ජනකයේ අපි දාලා තියෙනවනේ මේ නලයක්. මේ නලයේ හැම වෙලාවෙම මේ නලය තියෙන්නේ පුතේ උපකරණයේ ආරක්ෂාවට. ඇයි දැන් මේක රත් වෙනවනේ? මේක රත් වෙනකොට මේක ඇතුලේ අධික පීඩනයක් එනවා. එතකොට අධික පීඩනයක් එනකොට මෙතනින් මේ ජලය ඉහළට යනවා. මේ ජලය ඉහළට යනකොට අපිට මේක ආරක්ෂා කරගන්න අපි දන්නවා දැන් මෙතනින් එන්නේ 100 හිමාලය කියලා. 100 ජලය එන්නේ. එතකොට අපි මේ බන්සන් 1000ක ඉවත් කරලා අපිට පුළුවන් මේකේ පීඩනය නියතව පවත්වා ගන්න. ඒ නිසා මේක මදක් පහළට තියෙන්නත් ඕනේ මේක උඩට යන්නත් ඕනේ පුතේ. මේ නලය සෑහෙන ඉහළට දාලා තියෙනවා. මොකද මේකේ අධික පීඩන තත්වයෙන් මේක ආරක්ෂා කරගන්න ඕනේ. මෙතනින් ජලය ඉහළට යනකොට මේ බන්සන් 1000ක ඉවත් කරනවා. එතකොට මේ අවස්ථාව ඊළඟට අපි කතා කරනවා මේ හිමාල හබකේ තියෙන මේ වක්‍ර කොටස ගැන. මේ වක්‍ර කොටස මේ විදිහටම තියෙන්න ඕනේ. මොකද මෙතනින් එන්නේ 100 හිමාලය. මේ 100 හිමාලය ඝනීභවණය වෙලා මෙතනින් කෙලින්ම දුන්නා නම් යන්න. මෙතන ඝනීභවණය වෙච්ච ජල කොටසකුත් යනවා. ඒක වළක්වන්න අපි ඝනීභවණය වෙච්ච ද්‍රවය අයින් කරලා මෙතනින් එන හිමාලය පමණක් මෙතනින් පිට කරන්න තමයි මේ වක්‍රාකාර කොටස මෙතන හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන අපි දැනගන්න ඕන කරුණක් මෙතන අපි මේ නලය වතුරට ගිල්වන්නෙත් නෑ වතුරෙන් ගොඩක් ඈත් කරන්නෙත් නෑ වතුරට හා ස්පර්ශ වෙන්න තියන්න ඕනේ. ඇයි මේ හිමාලය මෙතනින් එන හිමාලය ටික මේ ජලය උරා ගන්න ඕනේ.
මේ හුමාලය පිටතට යනවට වඩා අපිට ඕනේ ජලයට ලබා දෙන්න මේ හුමාලය. ඒ නිසා අපි මේක ස්පර්ශ කරන්න මේක ආසන්නයෙන් තියෙනවා මිසක් මේක ඇතුළට ගිල්ලන්නෙත් නෑ. මේක ගෑවි නොගෑවි යන අවස්ථාවේ තියාගන්න කියලායි කියන්නේ. තව දෙයක් තියෙනවා පුතේ. අපි මෙතනට දානවා පරිවාරකයක්. ඇයි මේ පරිවාරකේ දාන්නේ? ඔයගලන්ට පේනවා මෙතන බන්සන් 1000කින් මේ පැත්තට සංවහන ධාරා විකිරණය මගින් තාපය පිට වෙන්න පුළුවන්. එතකොට මෙතන හුමාලයෙන් එන තාපයට වඩා මෙතනින් එන තාපයෙන් මේ කැලරිමීටර රත් වෙන්න පුළුවන්. දැන් අපි ඒක වළක්ව ගන්න මොකද කරන්නේ? මෙතනින් පරිවාරක තහඩුවක් තියෙනවා. නැවතත් අපි මෙවන් පාඩමකින් හමුවන්න ඉදිරියට ලෑස්ති වෙමු. ආයිබෝවන්.